කාලයක් තිස්සේ මිනිසාගේ ආධ්‍යාත්මික පාරිශුද්ධිය වෙනුවෙන් සිය ජීවිත කාලය කැප කර ඔවුන්ගේ ආගමික චින්තනය පෝෂණය කරන්නා වූ දේශකයෙකු ලෙසට එස්.කේ. ලොකුගේ මහතාට හිමිවන්නේ ප්‍රධාන තැනක්. දකුණු පළාතේ අම්බලන්ගොඩ බද්දේගම වඳුරුඹ ප්‍රදේශයේ අස්වැද්දුම ග්‍රාමයේ ජීවත් වන ලොකුගේ මහතා දෙස් විදෙස් බැතිමතුන්ගේ මහත් ගෞරවාදරයට පාත්‍ර වූයේ. සුන්දර වටපිටාවකින් යුත් පරිසරයක පිහිටි මෙම මධ්‍යස්ථානයේදී දිනපතා පැවැත්වෙන ධර්ම කතිකා ධර්ම දේශනා සඳහා විවිධ ප්‍රදේශවලින් පැමිණෙන බැතිමතුන්ගෙන් පෙරී පවතී. සදහවත් බැතිමතුන්ට සිය නවාතැන් පහසුකම් වලින්ද පොදු පහසුකම් වලින්ද මෙම මධ්‍යස්ථානයේ සමන්විත වන්නේ සිය ජීවිත සුවය ආධ්‍යාත්මය සත්‍ය මාර්ගයේ සොයා යන්නා වූවන්හට සිසිලසක් වෙන. තම ජීවිත මගේ විවිධ ආගමික කඩේන් පසුගල ලොකුගේ මහතා දෙස් විදෙස් ආගමික මධ්‍යස්ථානවලින් මෙන්ම අභිධර්මයේ පතපොත පරිශීලනයේ ඉඳලත් දැනුම ජනතාවට බෙදා හරිනුයේ මහත් භක්තිආදරේ. අද නිකිණි පුර 15ක් පොහොය දිනයයි. ඉන් සත්‍යං ගවේෂී යන මාතෘකාව යටතේ සීලය පිළිබඳ තථාගත දර්ශනයෙන් මිදක් ඔබ හමුවේ තබනවා. පින්වත්නි, තථාගත සම්මා සම්බුදුන් වහන්සේලා සීලය පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක් කරනවා. නමුත් අද ලෝකේ ජීවත් වෙන බොහෝ දෙනා මේ සීලය පිළිබඳව දන්නේ නැහැ. අප හැම කෙනෙක්ම දන්නේ සාපේක්ෂවාදී චින්තනය තුළින් සත්‍ය පුද්ගලික ආත්මයක් ජීවයක් පිළි අරගෙන එහි අසකන නාසය දිව ශරීරය තුල ඉඳගෙන ඒවා යම් කිසි නීතියකින් පාලනයක් ලබා දීමයි. සීලෙන් සම්මුති ලෝකෙහි සත්වයාට සදාචාරාත්මක ගුණධර්ම ඇති කළ දෙනවා. ඒ සම්මුතියේ පිළිගත්තු සීලයත් ඉතා බලවත්. ඒ ධර්ම ආවේ එදා අතීතේ ඉඳලා වේදාන්තරය හරහා. තථාගත සම්මා සම්බුදුන් වහන්සේ පෙන්වන සීලය සත්ත්ව පුද්ගල ආත්ම ජීව උඩ පවත්වන සීලයක් නෙවෙයි. අප පවත්වන සීලෙන් ඒ සීලය උතුම් වුණත් ඒ සීලය නිසා අපිට අපි අකමැති කරුණු හතරකට මුහුණ දෙන්න වෙනවා. උප්පත්තිය ලැබුව අපිට ජරාව තියෙනවා. ඒ වගේම අපි ලෙඩ වෙනවා. මරණයටපත් වෙනවා. උප්පත්තිය, ජරා, ව්‍යාධිය, මරණය. මේ කියන ධර්මීය සාපේක්ෂවාදී චින්තනයෙන් සතා වශයෙන් අපි පිළිගත්තත් අපි මේ ධර්මයන්ට අකමැති. ඒ නිසා තථාගත දර්ශනය තුළින් උප්පත්තිය, ජරා, ව්‍යාධිය, මරණය කියන්නේ සතර අපාය. සතර අපාය කියන්නේ සැප පහ වූ තැන. දැන් පැහැදිලිව තේරුම් කරගන්න ඕන. ඒ වගේ මේ පන්සිල්, අටසිල්, දසසිල් කෝටියක් සංවර සීලයක් අයිති වෙන්නේ සතා සම්මුතියෙන් සමාදන් වෙච්ච සිල් වලටයි. මේ සිල් වල ඉෂ්ඨ විපාක වශයෙන් උතුම් ප්‍රතිපත්තිය ඇතුව හොඳ ශ්‍රේෂ්ඨ ජීවිත ලබන්න පුළුවන්කම ලැබෙනවා. අනිෂ්ඨ විපාක වශයෙන් සීලය වරද්දගත්තොත් වැරදි උප්පත්ති, එහෙම නැත්නම් තිරිසන් ප්‍රේත අසුර නරක වගේ තැන් වලට උප්පත්ති ලබන්න වෙනවා. පින්වත්නි, තථාගත සම්මා සම්බුදුන් වහන්සේ පෙන්වන සීලය, ඉතින් සම්මා සම්බුද්ධත්වයට අයිති වෙන සීලය ඔයිට වඩා ගැඹුරුයි. මෙහි පැහැදිලිම තේරුමක් ලබා දීමට තථාගත සම්මා සම්බුදුන් වහන්සේ කරණීයමේ සූත්‍රය යොදාගත්තා. සාපේක්ෂවාදී චින්තනයේ පිළිගන්න අපට
ඒ සෑම බ්‍රාහ්මණ ධර්මයක්ම වේද ධර්මයක්ම එකම න්‍යාම ධර්මයක් උඩ පැවතුනේ. මේ සම්මතියේ උඩ හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ තදනින්ෙන් අවදි වෙලා එළඹි සිහිය එමෙතන සතිය එතන යෝනිසෝ මනසිකාරය මෙවැනි ධර්මයක් පාත්තලා මිත්‍යා කරුණා මුදිතා උපේක්ඛා කියලා සතර බ්‍රහ්ම විහාරය ගත කරන්න. මේ කියන ධර්ම පින්වත්නි කකුසඳ කෝණාගම් කාක්ෂප ගෞතම මේ සෑම ශාසනයකම ප්‍රඥප්තිය හරහා පැවතුණා. මේ බුදුන් විවෘත කර සීලයක් නොවේ. එදා වේදාන්තරය හරහා සතාගේ දියුණුවත් එක්ක අප පිළිගත්තු සීල. මේ සීල වලින් අපිට කරන්නේ සසරේ නැවත නැවත යහපත් කුල වශයෙන් අයහපත් වශයෙන් උප්පත්තිය ලබා ගැනීමට හේතු වෙනවා. එතකොට පින්වත්නි සීලය කියන එකෙන් ඉන්ද්‍රිය සංවරයක් ප්‍රධාන කොට සාපේක්ෂවාදී චින්තනයෙන් අදහස් කරනවා. එහෙම වුණත් 100%ක්ම ඒ සීලය කිසිම කෙනෙකුට පිරිසිදු කරගන්න බැරි වෙනවා. නමුත් පින්වත්නි තථාගත දර්ශනීය තුලින් පෙන්වන සීලය ගැන කරණීය මේ සූත්‍රයේ පැහැදිලිව දක්වලා තියෙනවා. ඒ කියන්නේ දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනය්‍යගේදන් නහිජාතු ගබ්බසෙයම් පුනරේති කියලා. ඒත් පින්නත්නි දිට්ඨිංච අනුපගම්ම සීල මොකද්ද මේ සීලය? මේක තථාගත දර්ශනයේ තියෙන සීලයයි. බුදු වෙන්න අවශ්‍ය කරන සීලයයි. දිට්ඨිංච අනුපගම්ම කියන්නේ කුමක්ද? දෘෂ්ටිය කියන්නේ කුමක්ද? දෘෂ්ටිය කියන්නේ පින්නත්නි අපේ දෘෂ්ටි එකක් නෙවෙයි. ධර්ම 6කට දෘෂ්ටි 6ක් ලැබෙනවා. ඇසෙන් දකින දේ අපි පිළිගන්නවා. ඒක දෘෂ්ටියක්. කනෙන් අහන දේත් අපි පිළිගන්නවා. ඒකත් දෘෂ්ටියක්. නාසෙන් ගඳ සුවඳ වශයෙන්ුත් අපි පිළිගන්නවා. ඒකත් දෘෂ්ටියක්. දිවෙන් රස වශයෙන්ුත් අපි ගන්නවා. ඒකත් දෘෂ්ටියක්. කයෙන් ස්පර්ශ වශයෙන්ුත් ලබා ගන්නවා. ඒකත් දෘෂ්ටියක්. ඒතර පින්නත්නි මේ අස කන නාසය දිව ශරීරය එකතු වුනහම අරූප ධර්මයක් වශයෙන් මන ධම්ම කියලා කියනවා. ඒ මන ධම්ම වශයෙන් ගන්නවා. ඒකත් දෘෂ්ටියක්. ඒතර අපිට දෘෂ්ටි 6ක් තියෙනවා. 6 විධාක 6 ආකාර දෘෂ්ටියකට වැඩෙනවා සාපේක්ෂවාදී චින්තනයේ ඉන්න සතා. එතකොට තථාගත සම්මා සම්බුදුරන් වහන්සේ පෙන්වන සීලය මේ කිසිම දෘෂ්ටියකට අහු වෙන්නේ නැහැ පින්නත්. එහෙනම් ඒ සීලය අපි සාපේක්ෂවාදී චින්තනයෙන් කියනවා තමා ළඟ කොතන තියෙනවද කියලා බලන්න ඕන. මේ සීලය තියෙන්නේ තමාගේ තදනින්දේ. ඒක බුදුහාමුදුරුවෝ විවෘත කරන්නේ මේ ආකාරයට. තදනින්දේ ඉන්නකොට කර්මයේ කරන්නෙක් නැහැ. මේක අපිට බලන්න පුළුවන්. කම්මස්ස කාරකෝ නත්ති කර්මයේ කරන්නෙක් නැහැ. විපාකස්සච වේදකෝ විපාක විඳින්නෙකුත් නැහැ. කරන්නෙක් කරවන්නෙක් නැති විඳින්නෙක් විඳවන්නෙක් නැති. එතන තියෙන ධර්මයේ පිරිසුදුයි. ඒක තමයි අපි පාරමිතා වශයෙන් ගෙනත් තියෙන්නේ. තදනින්දේ. ඒ සීලය බුද්ධත්වයේ පිණිසයි හේතු වෙන්නේ. සසර ඒ කියන්නේ උප්පත්තිය ජරා ව්‍යාධිය මරණය ජය ගන්න. උප්පත්තිය ජරා ව්‍යාධිය මරණය ජය ගැනීමට අවශ්‍ය නම් මේ පිරිදු සීලය අවශ්‍යයි. ඒක පෙන්වන්නේ කන්නේ මේ සූත්‍රයේදී. දිට්ඨිංච අනුපගම්ම සීලවා දසනේන සම්පන්නෝ කාමේසු විනය්‍යගේදං නහිජාතු ගබ්බසෙයං පුනරේති කියලා. එතකොට දිට්ඨිංච අනුපගම්ම සීල තියෙන්නේ අපි හැම කෙනෙකුගේම තද නින්දේ. ඒ සීලය කරන්නේ කරවන්නේ නැති නිසා විඳින්නෙක් විඳවන්නෙක් නැති නිසා සත්ව පුද්ගල ආත්ම ජීව කියන දෘෂ්ටි නැති නිසා ඒ සීලය පිරිසුදුයි. ඒ සීලය තමයි පින්නත්නි හැම කෙනෙකුටම සම්මා සම්බුද්ධත්වයේ පිණිස පිහිට වෙන්නේ.
ඒ සීලය පිහිට වෙන්නේ දර්ශනයටයි. සාපේක්ෂවාදී චින්තනය තුළට අපි චින්තනයෙන් ගන්න සීලය සසර සත්පුද්ගල ආත්ම ජීව වශයෙන් දිගට පවත්වන්න හේතු වෙනවා. මේ කරුණ පිළිබඳව අපි නිවැරදිව පැහැදිලිව දැනගත යුතුයි. බොහෝ දෙනා හිතන්නේ මේ අපි පුරුදු කරන ඒ පන්සිල් වල ඉඳලා සීලම සීල ඒ කියන්නේ අධිෂ්ඨාන කරන උසස් සීල් ඒ වගේම කෝටියක් සංවර සීලය දක්වාම ප්‍රඥප්තිය හරහා සතා සාමදානයේ පිහිටපු සීල. ඒවා සාපේක්ෂවාදී චින්තනයෙන් වැරදි නෙවෙයි පින්නත් නේ. ඒවා සතා හරිගස්සගත්තු සීල් සසර දිගට යෑමට හේතු වෙනවා. ඒකෙන් පින්නත් නේ උප්පත්තිය ජරා ව්‍යාධිය මරණය ජය ගන්න බෑ. අපි උප්පත්තියේ ජරා ව්‍යාධිය මරණය ජය ගන්න කැමති නම් ඒ තථාගත දර්ශනයේ පෙන්වන කරන්නේ කරවන්නේ නැති විඳින්නේ විඳවන්නේ නැති එතන ඇති පිරිදු සීලිය බැලිය යුතුයි. ඒ කියන්නේ ඒක තියෙන්නේ තද නින්දේ තමන්ගේ. මේ සෑම කෙනෙකුම තද නින්දේ සීලිය තියෙනවා. නමුත් මේ සීලියට සාපේක්ෂවාදී චින්තනය ඔස්සේ කිට්ටු වෙන්න බෑ. ඒකයි වෙන්නත් මේ හැම කෙනෙක්ම බුදු නොවෙන්නේ. බුදු වෙන්න අවශ්‍ය නම් ඒ සීලය අපි නිවැරදිව එතන අපිට පිළිහිටන්න පුළුවන්කම ලැබෙන්න ඕන. එතන පිළිහිටන්න බෑ වචනවල ගත්තු වචන වලින්. සතා පිළිගත්තු වචන වලින්. ඒතර සාපේක්ෂවාදී කියන චින්තනයේ තියෙන වචන අපි පාවිච්චි කරනවා සතාගේ දියුණුව පිණිස. ඒතර වචනවල ඒ තථාගත දර්ශනයේ පෙන්වන හරිය නැහැ පින්නත්. බුදුරජාණන් වහන්සේ පෙන්වන ධර්මය වචන වලින් කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. වචන වලින් තොරයි. ඒ දර්ශනය. නමුත් ඒ සම්මා සම්බුදුරන් වහන්සේ දැකපු ඒ උත්තරීතර දර්ශනය අප නැත්නම් මේ සතා පාවිච්චි කරන වචන වලින් උන්වහන්සේ දේශනා කරන්නේ. එහෙම දේශනා කරනකොට අපිට ඒ දේශනාව ආහාර වැටහෙන්නේ අපේ වචන වලින් කියන නිසා අපිට පැහැදිලි වෙන්නේ බුදුහාමුදුරුවොත් වචන පිළිගන වචන වල හැසිරෙන කෙනෙක් කියලා. පින්නත්නි තථාගත සම්මා සම්බුදුරන් වහන්සේ දර්ශනීය හැර වචන වල නැහැ. වචන එකක්වත් නැහැ. ඒක නිසා දැන් තේරුම් කරගන්න ඕන අපි ඒ තථාගත දර්ශනයේ හැමතිස්සෙම අහනකොට සතාට තියෙන ධර්මයක් ගැනයි බුදු පියාණන් වහන්සේ අප පාවිච්චි කරන වචන වලින් කියන්නේ. උන්වහන්සේට එහෙම දෙයක් නැහැ. දැන් උදාහරණයක් කියනවනම් බොහෝ දෙනා තේරුම් කරගන්න බැරි තේරුම් කරගත්තේ නැති ධර්ම. ඒක ප්‍රධාන ධර්මයක් වෙනවා. ධම්මපදයේ තියෙන මනෝ පුබ්බංගමා ධම්මා. මනස පූර්වාංගයක් වශයෙන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒතකොට සිත පහල කරගන්න මනස ප්‍රධාන වෙනවා. මනස කියන්නේ පින්නත් නේ රූප ධර්මයක් නෙමෙයි අරූප ධර්මයක්. ඒතකොට ප්‍රධාන අංගය ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වයත් එක්ක යන මේ මනස. අත්වශයෙන්ම ලෝකේ මේ මනස කියන එක සම්මා සම්බුදුරන් වහන්සේලාට පවතිනවාද? සම්මා සම්බුදුරන් වහන්සේලාට මනස කියන දෙයක් නැහැ පින්නත්. දර්ශනයට මනසක් නැහැ. ඒක චින්තනයෙන් මනෙන් ඔබ්බෙතින ධර්මයක්. මන කියන ධර්මය චින්තනය කියන ධර්මය පහළ වෙන්නේ සතාටයි. ඒතකොට සතා ඒ ධර්ම පිළිගත්තු නිසා සාපේක්ෂවාදී චින්තනය ඔස්සේ ඒකාන්තයෙන්ම සතාට අයිති වෙනවා උප්පත්තිය ජරා ව්‍යාධිය මරණය. උප්පත්තිය ජරා ව්‍යාධිය මරණය ගැන ලෝකයට දිගට පවත්වාගෙන යන්න නෙවෙයි බුදු කෙනෙක් ධර්ම දේශනා කරන්නේ. උප්පත්තිය ජරා ව්‍යාධිය මරණය නැත්තනක් පින්නවා. අපි ඒකට කියනවා නිවන් දකින්නවා කියලා. එමෙන්න බුදු වෙනවා කියලා. බුදු වෙනවා කිව්වත් නිවන් දකින්නවා කිව්වත් ඔතනින් අදහස් කරන්නේ උප්පත්තිය ජරා ව්‍යාධිය මරණය නැති බව. ඒතර උප්පත්තිය ජරා ව්‍යාධිය මරණය ලබන්න සතෙක් ඉන්නවා. සතා තමයි උපදින්නේ. සතා තමයි ජීවත් වෙන්නේ. සාපේක්ෂවාදී චින්තනය අනුව සතා තමයි මැරෙන්නේ. එහෙනම් පින්නත්නි අපේ මුලාවෙන් ලබාගත්තු සතා මුලාවෙන් පිළිගත්තු සතා මොකද්ද මේ මුලාව? අපිට තියෙන්නේ
චක්‍ර තුනයි මෙතන ලෝක තුනයි. තුන් ලෝකය. එක ලෝකයක් තමයි අපි තදනින්ද ඉන්නේ. ඒකට ධර්මයෙන් පෙන්වන්නේ කාම වට කියලා. ඒ තදනින්ද ඉඳලා අපි සාපේක්ෂවාදී චින්තනය ඔස්සේ මොනම භාෂාවක් කරා හරි ඉන්ද්‍රයන්ට අවදි වෙනවා. ඒ අවදි වීමට කියන්නේ ක්ලේශ වට්ටය කියලා. ඒක චක්‍රයක් ඒක ලෝකයක්. අවදි වෙලා අපි ඒ ක්ලේශ වට්ටේ සිහිය නැත්නම් සතිය යෝනිසෝ මානසිකාරය පවත්වාගෙන ඉඳලා අපි නොදැනුවත්වම ආදනින්දට යනවා. ඒකට කියන්නේ විපාක වට්ටය කියලා. ඒතර කාම වට්ටය කියන්නේ තදනින්ද ඉන්ද්‍රිය අවදි වෙනකොට, ක්ලේශ වට්ටය කියන්නේ ඉන්ද්‍රිය අවදි වෙලා ඉන්න අවස්ථාව. විපාක වට්ට කියන්නේ අඩනින්ද. ඒතර මේ චක්‍ර තුනම පින්නත්. එක චක්‍රයක ඉන්නකොට අපිට අනිත් චක්‍රය පේන්නේ නැහැ. ඒ කියන්නේ තදනින්ද ඉන්නකොට අපිට අවදියක් පේන්නේ නැහැ. අවදියේ ඉන්නකොට අපිට අඩනින්දක් පේන්නේ නැහැ. අඩනින්ද ඉන්නකොට තදනින්දක් පේන්නේ නැහැ. මේ එකින් එකට වැයලා තියෙනවා. මේ වැයලා තියෙන්නේ මොකකින්ද? මේ වැයලා තියෙන්නේ පින්නත්නි කාලත්‍රේ. මොකද්ද මේ කාලත්‍රේ කියලා කියන්නේ? කාලත්‍රේ කියන ධර්මයේ තියෙන එකද? නෑ පින්නත්. දැන් සාපේක්ෂවාදී චින්තනෙන් ගත්තොත් සතා කාලය හදාගත්තේ මේ ආකාරයටයි. තදනින්දේ සතා කියලා කෙනෙක් හිටියේ නෑ. හැම කෙනෙකුටම එහෙමයි. ඉන්ද්‍රිය අවදි වෙනකොට ඒ තදනින්ද කිනිද්දයක් නැත්තනින් කිනිද්දයක් පහළ වීම. ඒ කියන්නේ ඇස ඉපදීම, කන ඉපදීම, නාසය ඉපදීම, දිව ඉපදීම, කය ඉපදීම. එතන යනකොට එතන අර කිනිද්දයක් නැත්තන ඉඳලා කිනිද්දයක් ඇතිතැනට ආවා ඇස උපදිනකොට. ඇස ආත්මීය කරගසා. ඇස මම කරගත්තා. ඒ වගේම ඇස කන නාසය දිව ශරීරයේ මමත්වයේ අරගෙන කිනිද්දයක් වශයෙන් බලන්න පටන් ගත්තා. එතකොට පින්නත් නේ අර කෙනෙක් නැත්තනින් කිනිද්දයක් ලෝකෙට බිහි වුණාය කියලා පිළිගැනීම නැත්නම් පැවතුණාය කියන පිළිගැනීම ඒක මහා මුලාවක්. ඒක මුසාවක්. ඒ කියන්නේ ඒ ඉඳන් තදනින්න ඉඳලා අවදි වෙනකොට අපි කෙනෙක්දයක් වශයෙන් අවදි වෙන්නේ. කෙනෙක්දයක් වශයෙන් අපි දකින්නේ. මේ කියන ගැඹුරු ධර්මය මේ මුලාව අපි සසර දිගටම ගෙනියනවා. ඒක නිසා අපිට තදනින්න පැහැදිලි වෙන්නේ නැහැ. ඉන්ද්‍රිය අවදිය පැහැදිලිව වෙන්නේ නැහැ. මොකද්ද මේ වර්තමානය කියලා කියන්නේ? ඔබට වර්තමානයක් නැහැ වෙන්නත් නේ. මරුණු අතීතෙන් මනෙන් ඔබ යමක් අල්ලගත්තා. නූපන් අනාගතයෙන් ඔබ යමක් බලාපොරොත්තු වෙනවා. මේ දෙක හැර වෙන වර්තමානයක් නැහැ. ඒ දෙක ඔබේ මනසේ තියෙනවා. මොකද්ද? මරුණු අතීතයත් නූපන් අනාගතයත් මේ දෙකෙන් තමයි ඔබ වර්තමානය කියලා. නැත්නම් වර්තමානය කියලා කියන්නේ එහෙම පවතින ධර්මයක් කොහෙවත් නැහැ වෙන්නේ. මේ කියන්නේ මුලා. ඒතර කාලෙන් අපි මුලා වුණා. ඒ වගේම මනසෙන් අපි මුලා වුණා. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ධර්මයන්ගෙන් අපි මුලා වුණා. සත්‍යයක් පුද්ගලයක් වශයෙන් සාපේක්ෂවාදී චින්තනයෙන් පිළිගත්තා. ඒ පිළිඅරගෙන තමයි අපි වේදාන්තර ධර්ම රහ කකුසඳ කෝණාගම කාක්ෂේප ගෞතම සියලුම බුදුවරයන් ඉදිරියේ මේ සත්‍ය ධර්මයේ දකින්න නැතුව සත්පුද්ගල ආත්ම ජීව වශයෙන් අරගෙන දෘෂ්ටියෙන් ගත්තු සිල් පන්සිල් අටසිල් දසසිල් ඒ වගේම කෝටිය සංවර සිල් සමාදන් වුණා. කෙනෙක් පුද්ගලෙක් වශයෙන්. දැන් පින්නත් ඔබට පැහැදිලිව පෙන්වන්න කරේ මොකද්ද? සතා දිගට යන සතා දිගට යන ප්‍රතිපත්තිය. සතා දිගට ගෙනියන ප්‍රතිපත්තිය. උප්පත්තිය ජරා ව්‍යාධිය මරණයෙන් ජය ගන්න බෑ පින්නත්. එහෙමනම් දැන් අපි පැහැදිලිව තේරුම් කරගන්න ඕන තථාගත දර්ශනීය පෙන්වන ඒ උත්තරීතර සීලය. ඒ උත්තරීතර සීලය පිළිබඳ බුදුහාමුදුරුවෝ විවෘත කරලා තියෙනවා. අද කෙනෙක් පැහැදිලි කරලා දුන්නේ නැතුවට. එතන පෙන්නන්නේ කොහොමද? දිට්ඨිංච අනුපගම්ම සීල. එතකොට අසකරන නාසය දිව ශරීරේ මනට ආපු සීලයක් නෙමෙයි. ඒ සීලය තියෙන්නේ පින්නයි තමන්ගේ තදනින්දේ. එතන කරන්නේ කරවන්නේක් නැහැ, විඳින්නෙක් විඳවන්නේක් නැහැ. එතන ගැඹුරුයි. එතන තියෙන සීලය. ඒ සීලයෙන් තමයි දර්ශනයටපත් වෙන්නේ. ඒ කර්ණීය සූත්‍රයක පේනවා. විගත මිද්දු ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාහෝ කියලා සාපේක්ෂවාදී චින්තනයේ පහල කළ ධර්ම වලට පටහැනි දිට්ඨිං ඥානපගම්ම සීලවා දසනේන සම්පන්නෝ කාමේසු විනය්‍යගේදං නහිජාතු ගබ්බසෙය්‍යම් පුනරේටීටි කියලා තථාගත සම්මා සම්බුදුන් වහන්සේ විවෘත කරා. උන්වහන්සේ දේශනා කරන ධර්මය. ඒ කියන්නේ තදනින්ෙන්
අවදි වෙලා ගන්න සීල් නෙවෙයි සම්මා සම්බුදුරන් වහන්සේ කෙනෙක් දේශනා කරන්නේ. තදනින්දේ ඒ අවස්ථාවේ තියෙන සීලය. ඒ කියන්නේ තදනින්දේ තියෙන සීලය තමයි කර්මයේ කරන්නේ නැති. විපාක විඳින්නෙක් නැති. ඇති පිරිසිදු ධර්මය. අපි හැම කෙනෙක්ම තදනින්දේ ධර්මයේ තියෙනවා. නමුත් පින්නනි සාපේක්ෂවාදී චින්තනයේ ඔස්සේක බලන්න බෑ. ඒක නිසා හැම කෙනෙක්ම දර්ශනයටපත් විය යුතුයි බුද්ධත්වයේ පිණිස. ඒ දර්ශනයටපත් වෙන්නේ සාපේක්ෂවාදී චින්තනයේ අපිට පැහැදිලිව පේනවා මේ සාපේක්ෂවාදී චින්තනයේ ඉන්ද්‍රියාරා එදත් අදත් ඉදිරියටත් ගෙනියන්න පුළුවන් මට්ටම. ඒක බණ පොතේ පෙන්නන්නේ භාවනාව වලහා සංඥාව අත නැත කියන තැන. නේව සංඥානා සංඥාතේ. ඔයින් එහාට හිතන්න බෑ පින්නත්. සංඥාව අත කියන එක 50 නම් සංඥාව නැත කියන එක 50 එතන තියෙනවා. ඒතකොට පින්නත් සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකක්. ඒ ධර්ම දෙක අභිභවනවා නම් ඒතකොට ඉන්ද්‍රිය සම්බන්ධ වෙන්නේ නැහැ පින්නත්. ඒ කියන්නේ ඇහැට බලන්න පුළුවන් ඇහැට පේනවා කියන අවස්ථාවක් තියෙනවා. තද ඉන්ද්‍රිය ඇහැට පේන්නේ නැහැ. ඉන්ද්‍රිය උදුනාට පේනවා කියලා කියනවා. මේ දෙකම අන්ත පින්නත්. එතන තදනින්ද ඉන්ද්‍රිය අවදිය කියවහම ඒක අන්ත. මේ අන්ත දෙකට නෑවිල්ලා බුදුවරයෙක් පහළ වෙන්නේ. ඒ නිසා උන්වහන්සේ කියනවා දිට්ඨිංච අනුපගම්ම සීල වා දර්ශනේන සම්පන්නෝ. ඒතර දර්ශනයට හේතු වෙන්නේ ඒකයි. දැන් අපිට හේතු වෙන්නේ අපි ප්‍රගුලලා තියලා තියෙන්නේ දර්ශනය නෙමෙයි චින්තනය. චින්තනයට එන්නේ කොහොමද? කර්මය පිළිගන්නවා. බුදුහාමරේක පෙන්නනවා මේ විදිහට කම්මස්ස කෝම්හි කියනකොට දැන් අපිට පේනවනේ තදනින්ෙන් අපි අවදි වෙන අවස්ථාව ඉන්ද්‍රිය. කම්මස්ස කෝම්හි කම්ම යෝනි. ඒ කර්මය තමයි යෝනියක් වශයෙන් අපිට පහළ වෙන්නේ මේ ඉන්ද්‍රිය ඉදීමට. කම්ම යෝනි. කම්ම බන්දු කියන්නේ යහළුවට. අපිට යහළුවෙක් වශයෙන් එන්නේ මේ ධර්මයමයි. කම්ම පරිසරණෝ අප පිළිසරණ කරගන්නෙත් මේ ධර්මයමයි ඉන්ද්‍රිය අවදිනකොට. ඊළඟට මේ පිළිසරණ කරගෙන වෙනත් නේ තමන් මමත්වයටපත් වෙනවා. මම කියලා කෙනෙක් පිළිගන්නවා. පිළිඅරගෙන යංකම් මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තසදායදෝ භවිස්සාමි කියනවා. ඒතර යහපත් දේවල් අයහපත් දේවල් එතන කුසල් අකුසල් මධ්‍යස්ථ දේ හැටියට අපි සාපේක්ෂවාදී කියන්ටෙන් පිළිගන්නවා. මෙන්න මේ කියන රටාව තමයි අපි සසර දිගටම කියන්නේ. මේක නිසා අපි නැත්නම් පින් පව් කියලා ධර්මයක් අපි හරි ගස්සගත්තා. පින් පව් හරි ගස්සගත්තේ සතා. පින් පව් නැතුව නෙමෙයි පින් නැත්නම් පින් පව් වල තියෙන්නේ පින් වල නැත්නම් කුසල් වල ඉෂ්ට විපාකත් පව් වල අනිෂ්ට විපාකත් තියෙනවා. ඉෂ්ට විපාක අනිෂ්ට විපාක වශයෙන් අපි සසර දිගට යනවා. සසර දිගට යන්න තියෙන ස්වභාවය ඒකයි. දැන් තේරුම් කරගන්න මේ තථාගත සම්මා සම්බුදුරන් වහන්සේගේ දර්ශනය තුල සාපේක්ෂවාදී චින්තනය තුල අපි පිළිගත්තු ඒ සීලයත් තථාගත සම්මා සම්බුදුරන් වහන්සේ පෙන්වන බුද්ධත්වයේ පෙන්වන සීලයත් ආහතර පොළොව වගේ වෙනස්. කෙනෙක් පුද්ගලයෙක් සමාදන් වෙන සීලය වැටෙන්නේ පින්නත් නේ සත්පුද්ගල දුස්සියටයි. යමහං වදාමි තං වදේත කියන ධර්මය. එතකොට ඒ ධර්මය සමාජයේ සේවයක් වශයෙන් සමාජයට උත්තරීතර ධර්ම. සමාජයේ පවත්වාගෙන යාමට සමාජය යහපත් කිරීමට ඒ සීල් බොහොම ප්‍රයෝජනවත් වෙලා තියෙනවා. අදත් එහෙමයි, එදත් එහෙමයි, ඉදිරියටත් එහෙමයි. නමුත් පින්නත්නි බුදුන් දකින්න එතන උපත්ති ජරා ව්‍යාධිය මරණය ජය ගන්න අවශ්‍ය කරන සීල තමයි කරන්නේ කරවන්නේ නැති විඳින්නේ විඳවන්නේ නැති තියෙන සුද්ධ සීලය. සුද්ධ ධම්මා පවත්තන්ති ඒ වේතං ඒව සම්මදක්ෂණ. දැන් ඔබට පැහැදිලිව පේනවා මේ සීලය කියන එක සාපේක්ෂවාදී චින්තනෙන් සටාගත්තු සීල සසර දිගට යෑමටත් බුදුරේ පෙන්වන සීලය සසර ගමන නවත්තන්න උපත්ති ජරා ව්‍යාධිය මරණය නවත්තන්නත් හේතු වෙන බව. දැන් ඔබට කරුණ මේ කෙටි වේලාව අනුව මෙතෙක් මේ කරුණ පෙන්වලා දුණු දෙකෙන් ඔබ පැහැදිලිව තේරුම් කරගන්න ඕන සීලය සමස්ත ලෝකයේ පිළිගත්තු සීලයත් තථාගත සම්මා සම්බුදුරන් වහන්සේ දේශනා කරන සීලෙත් අති විශාල වෙනසක් තියෙන බව. ඒතර කරන්නේ කරවන්නේ විඳින්නේ විඳවන්නේ තියෙන සීල් තමයි සතා කරන්නේ. ලෝතර බුදුහාමුදුරුවෝ කරන්නේ කරවන්නේ නැති විඳින්නේ විඳවන්නේ නැති තියෙන සීලයයි. දැන් මේ කරුණ මේ ආනුව බුද්ධියෙන් බලලා තමාතුලින් දැකලා සම්මා සම්බුද්ධත්වයේ දර්ශනය තුලින් ලබා ගන්න කියලා
අද මේ උතුම් පොය දිනය මතක් කරනවා. ත්වන්